ආයුබෝවන් සුබ උදෑසනක් අපි සුපුරුදු පරිදි ජාතික මෙහෙවර වැඩසටහන ආරම්භ කරන්නයි සූදානම් වෙන්නේ. අද උදෑසන අපි ඔබට සුබ උදෑසනක් කියලා වැඩසටහන ආරම්භ කළත් අපේ රටේ ගොවි ජනතාවට මේ උදෑසන කොතරම් සුබද කියන කාරණය එක්තරා ආකාරයකට ප්‍රශ්නාර්ථයක්. ඒකට හේතුව ගොවි විම්වල ගොවි පොළවල මේ වෙද්දි ඉන්න ඕනේ අපේ රටේ ගොවි ජනතාව බහුතරයක් මේ මොහොතේ පවා ඉන්නේ මහපාරේ දැවැන්ත පෝරු අතැතිව. ඕන් ඉල්ලන්නේ පොහොර ගැටලුවට නිසි විසඳුමක් ලබා දෙන්න කියලා. පහුගිය දින කිහිපය පුරාම මේ ආකාරයෙන් රටේ ගොවි ජනතාව මහපාරට බැහැලා උද්ඝෝෂණ කරලා ආණ්ඩුවෙන් බල කරලා ඉල්ලුවේ තමන්ගේ පොහොර ගැටලුවට නිශ්චිත නිසි විසඳුමක් ලබා දෙන්න කියලා. මෙවැනි තත්වයකට ගොවි ජනතාවට පත්වෙන්න සිද්ධ වුණු ප්‍රධානතම හේතුක් සාධකයේ බවට පත්ුනේ රසායනික පොහොර ආනයනය නතර කිරීමත් රජය කාබනික පොහොර සඳහා යොමු වීමට ඉතා කර්ණමින් තීන්දුවක් ගැනීමත් කියන කාරණය. එක්තරා ආකාරයකට සංකල්පයක් විදිහට මේක බොහොම වැදගත් තීන්දුවක් තීරණයක් වුණත් රටක් විදිහට අභියෝගාත්මක තීන්දුවක් කියලා තමයි බොහෝ දෙනා සඳහන් කරන්නේ. තවත් සමහරු කියනවා ඊටාම නිවැරදි තීන්දුවක් ඊටාම වැරදි මොහොතක් ගැනීමත් මේ ආකාරයක ප්‍රශ්න මතුවෙන්න හේතු සාධක වෙලා තිබෙනවා කියලා. තවත් පැත්තකින් කියවෙනවා මේ තීන්දුව නිසා මේ තීරණය නිසා අනාගතයේදී අපේ රටේ ආහාර නිෂ්පාදන ක්‍රියාවලියත් දැවැන්ත විදිහට අඩාල වෙන්න මේක හේතුවක් වේවි කියලා. මෙවැනි කාරණාත් එක්ක මේ කාබනික පොහොර භාවිතයට යොමු වීම, රසායනික පොහොර ආනයනය නතර කිරීම මේ ආදී වූ කාරණාත් එක්ක උද්ගත වෙලා තිබෙන ගැටලු සම්බන්ධයෙන් අපි අද කතා කරන්න තීරණය කළා. ඒ අනුව අපි මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රාමාණිකයෙකුට ආරාධනා කළා. ආචාර්ය පරාක්‍රම වෛද්‍යනාථ මහතා අපි අද වැඩසටහනට සම්බන්ධ කරගන්නවා. එතුමා කෘෂිකර්මයේ පිළිබඳ විශේෂඥවරයෙක්. ඒ වගේම පොල් පර්යේෂණ ආයතනයේ වසර 10ක පමණ එහි සභාපතිවරයා විදිහට කටයුතු කළා. ඒ වගේම ලෝක බැංකුවේ, ඒ වගේම එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහනේ මේ ආදී වූ සංවිධාන රැසක උපදේශකයෙක්, විශේෂඥයෙක් විදිහට අධ්‍යක්ෂින් බහුල චරිතයකටයි අපි අද ආරාධනා කළේ. මේ කාරණේ සම්බන්ධයෙන් යම් ආකාරයක දැනුම බෙදා හදා ගන්න කතා බහකට එකතු වෙන්න මේ සම්බන්ධයෙන් උද්ගත වෙලා තිබෙන ගැටලු මොනවද කියන කාරණේ පිළිබඳව ඔබට අපිට නිසි දැනුමක් අවබෝධයක් ලබා ගන්න. අපි ඔබතුමාගේ බොහොම ගෞරවයෙන් අද වැඩසටහනට පිළිගන්නවා. අයබෝන් ඔබතුමන්ට. අයබෝන්. මම කැමති මේ සංවාදයට ප්‍රවේශයක් විදිහට දැන් අපි සාමාන්‍යයෙන් හිතන කාබනික පොහොර භාවිතය ගත්තහම අපි හිතන්නේ මේ කොම්පෝස්ට් පොහොර භාවිතා කරලා මේ ගොවිතැනට යොමු වෙනවා කියන කාරණේ. ප්‍රවේශයක් විදිහට අපිට පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ඔබතුමාට මොකක්ද මේ කාබනික පොහොර භාවිතය කියලා කියන්නේ? ඇයි රජය කඩිනමින් මේ වගේ තීන්දුවකට යන්න හේතු වුණු කාරණා ඔබතුමා දකින විදිහට මේ ශාස්ත්‍රීය අධ්‍යක්ෂින් තිබෙන කෙනෙක් විදිහට? ඔව්, කාබනික පොහොර කියන්නේ කාබනික ද්‍රව්‍යයන් මත හදන පොහොර. රසායනික පොහොර කියන්නේ රසායනික මත හදන පොහොර. කාබනික පොහොර හොඳයි. කාබනික පොහොර වරදක් නැහැ. කාබනික පොහොර පුළුවන් තරම් අපි පසර යොදන්න ඕනේ. ඇත්තටම විශේෂයෙන්ම මේ අපේ මේ උෂ්ණ කලාපයේ කාබනික ද්‍රව්‍ය ඉක්මනට දි รา පත් වෙන නිසා කාබනික පොහොර යෙදීම ඉතාමත් වැදගත්. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ අපිට එකවරම කාබනික පොහොර වලට රටම ගෙනියන්න පුළුවන්ද කියන එක. මේක කලින් කල හෙමින් කරා නම් අවුරුදු ගාණක් තුල පුළුවන් තරම් කාබනික කෘෂිකර්ම පැත්තට ගියා නම් ඒක හරි වටිනවා. නමුත් මේක පාට කරන්න බැරි වැඩක්. විශේෂයෙන්ම මට පේන හැටියට මේ කාබනික කෘෂිකර්මයට ජනාධිපතිතුමාත් රජයත් තල්ලු කරලා තියෙන්නේ වැරදි මතයක් මත. මොකද අපි නිතරම අහන එකක් තමයි මේ වසවිස ආහාර, වසවිස කෘෂිකර්ම කියලා කියනවා. ඇත්තෙන්ම මේක ඇත්ත නැත්ත හරියාකාරව සොයලා නැහැ. මොකක් වෛද්‍යවරු පවා කියනවා මේ බෝනවන රෝග හැදෙන්නේ මේ කෘෂි රසායනිකයන් නිසා. කොයිතරම් දුරට මේ දත්තයන් මත පර්යේෂණ මත මෙම තීරණය කරාද කියන එක මට ලොකු ප්‍රවේලිකාවක්. මේක ඇත්තටම මේක ඇත්ත සම්පූර්ණ මේක නෙවෙයි. හොඳම උදාහරණය තමයි රජරට වකුගඩු රෝගය. රජරට වකුගඩු රෝගයට ගොඩක් දෙනා කියන්නේ මේක හැදෙන්නේ මේ කෘෂි රසායනිකයන් නිසා. ඇත්තට මේකට දත්ත නැහැ.
ඒකට දත්ත නැහැ. නමුත් ආචාර්යතුමනි සමාවෙන්න මම බාධා කිරීමක් කරනවා. දැන් මේ සම්බන්ධයෙන් මත පළ කරන බොහෝ දෙනා ඉදිරිපත් කරන ප්‍රධාන තර්කයක් තමයි මේ කෘෂි රසායනික පොහොර භාවිතය නිසා තමයි මේ වකුගඩු රෝගය හැදෙන්නේ කියන කාරණේ. නමුත් දැන් ඔබතුමා සඳහන් කරන කාරණේ තමයි මේ සඳහා තහවුරු කරන්න තරම් ප්‍රමාණවත් දත්ත නැහැ කියලා. කොහොමද ඔබතුමා මේ කාරණේ තහවුරු කරන්නේ? මොකක්ද පදනම? බොහොම හොඳ ප්‍රශ්නයක්. ඇත්තෙන්ම මම කියන්නම් මේ සම්බන්ධ මෙච්චර කල් කෙරෙච්ච පරිශ්‍රණ ගැන යමක් බොහොම කෙටියෙන් 1913 වසරේ වගේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙහි ලොකු පරිශ්‍රණයක් කරා. ඒ පරිශ්‍රණයෙන් කලේ ලංකාවේ හිටපු විශේෂ වෛද්‍යවරියක් ප්‍රධානියා වුණේ ડોક્ટર ශාන්ති ප්‍රොෆෙසර් ශාන්ති මෙන්ඩිස්. ඒකෙන් හරියට එළියට ආවේ නැහැ මොකද්ද හේතුව වෙන කියන එක. නමුත් එම වාර්තාවේ තිබුණා රජරට කලාපයේ ඒ වකුගඩු රෝගීන් හැදෙන සමහර ඒ පළාත්වල සමහර ගොවීන්ගෙන් 3%කට 4%ට ඒ වගේ 8%ක් විතර යනකම් මුත්‍රවල රසායනික ද්‍රව්‍ය සාමාන්‍යයෙන් ඒ කියන්නේ ඒකට allowable limit කියලා කියන්නේ සාමාන්‍යයෙන් මේ වරදක් නැති ප්‍රමාණය. ඒ කියන්නේ නැති ප්‍රමාණයට වඩා 3.5ක් උදාහරණයක් හැටියට ඒ වාර්තාවේ තුන මට හොඳට මතකයි. ග්ලයිෆොසේට් තිබුණා කියලා එම රෝගීන් 3.5ක ග්ලයිෆොසේට් තිබුණා කියලා අර ඉඩදිය හැකි ප්‍රමාණයට වැඩි. ඒ වගේම තවත් කෘෂි රසායනිකයන් කීපයක් ගැන කියලා තිබුණා. හැබැයි මෙම පරිශ්‍රණයේ පෙන්න දුන්නේ නැහැ මේ වකුගඩු රෝගේ නැති පළාතක තත්ත්වය මොකක්ද කියන එක. ඒක ඉතාමත් වැදගත්. නැති පළාතක පත්‍යක් තිබුණේ නැහැ. නමුත් පස්සේ මම ඔය පරිශ්‍රණයට උදව් කරේ National Science Foundation එක ජාතික විද්‍යාත්මක පදනම. මම ඒගොල්ලන්ගේ ගෙන්න ගත්ත මේ දත්තයන් ඒ වාර්තාවේ මූලික දත්තයන් ගෙන්න ගම අපි බැලුවා හොඳට. බැලුවම පැහැදිලිව පේනවා අර වකුගඩු රෝගේ නැති පළාත්වල ගොවීන්ගේ මුත්‍රවල අර වගේ දෙගුණයක් විතර තියෙනවා. මේ මුත්‍ර ගොවි ජනතාවගෙන් ගණනය ගත්තොත් 3.5යි මං කිව්වා ග්ලයිෆොසේට් තියෙන්නේ. ඒ පළාතේ වකුගඩු රෝග නැති පළාත ඒ පළාත කොහෙද හම්බන්තොට ගත්ත මිනිස්සුන්ගේ මුත්‍රවල 7%කට තිබුණා ඒ අර ඉඩදී හැකි ප්‍රමාණයට වැඩිය. ඒ වගේ තවත් මට දැන් හරියට මතක නැහැ වර්ග තවත් රසායනික වර්ග 4ක 5කම 3 ගුණයක් 4 ගුණයක් තිබුණා වකුගඩු රෝගේ පළාතේ උදවියට වැඩිය. ඒකෙම පැහැදිලිව පෙන්නනවා මේක රසායනික පොහොර නෙවෙයි කියන එක. ඒක එතනින් තියලා ඊට පස්සේ 2018 අවුරුදු 5කට පස්සේ තවත් තිබුණා ලෝක මට්ටමේ ජාත්‍යන්තර සමුළුවක් තිබුණා ලංකාවේ. මමත් සහභාගී වුණා ඒකට. 48 දෙනෙක් සහභාගී වුණා ලෝකයේ විශේෂඥයෝ. ඒ සමුළුවේදීත් අන්තිමට තීරණය වුණේ වාර්තාවේ තියෙනවා කෘෂි රසායනිකයන් මෙම රෝගයට පාදකයයි හේතු නැත. ඒ තහවුරු කරලම තිබෙනවා. තහවුරු කරලා තියෙනවා හේතුවක් මේක මේ තියෙන දත්තයන් අනුව මේක හේතු නැත. ඉතින් ඔය අතරම වෙනත් දේවල් සෙව්වා. ඒ අතර හරිම ලස්සන වැඩක් වුණා. ඒ තමයි ගන් දෙකක් තියෙනවා ගිරාඳුර කෝට්ට එකක නම සාර භූමි අනිත් එක ගින්නෝරුව. ඒ ගන් දෙක තියෙන්නේ එක තැන. සාර භූමි තියෙන තනිතලා ප්‍රදේශයක ඒකට අල්ලපු ගම ගින්නෝරුව. ගින්නෝරුව පවුල් 38ක්ද 39ක්ද හිටුවා. අපි ගිහිල්ලා බැලුවා. ඒ හැම ගෙදරකම වගේ තිබුණ වකුගඩු රෝගය. නමුත් අර අල්ලපු ගමේ සාර භූමියේ තනිතලාවේ තියෙන ඒගොල්ලෝ වතුර බොන්නේ ඇලෙන් දොලෙන් ඒ වගේම ඒ අවට කපාගත්ත ලිං වලින්. ඒගොල්ලෝ කාටවත් වකුගඩු රෝගේ නැහැ. එපමණක් නෙමෙයි අර ගින්නෝරුවේ ගමේ හැම ගෙදරකම වගේ වකුගඩු රෝගියෙක් හිටියා. ඒගොල්ලෝ වතුර බොන්නේ එහෙ කපාගත්ත ලිං වල. ඒ ලිං වල අන්තිමට විද්‍යාඥයෝ මහාචාර්ය ඉල්ලපෙරුම විශ්වවිද්‍යාලයේ වගේ තවත් කාණ්ඩ 5ක් විතර පරිශන කරා. ඒගොල්ලෝ පෙන්නවා මේ ලිං වල තියෙනවා කියලා ෆ්ලෝරයිඩ් කියන ඒ කිමිකල් එකේ රසායනිකය සමග ඒ සේරම ඒ ලිං වල වතුර මේ කිවුල් වතුර හાર્ඩ් වෝටර් ඉංග්‍රීසියෙන් කියන්නේ ඒ කිවුල් වතුර වල තියෙන මැග්නීසියම් සහ ෆ්ලෝරයිඩ් එකතු වුණාම තමයි මේ රෝගය හැදෙන්නේ කියලා. මොකද ඒ පෙරදින විශ්වවිද්‍යාලයේ කාණ්ඩායමක්
මෙඩිකල් ෆැකල්ටි එකේ වෛද්‍ය විද්‍යා කාණ්ඩායමක් මේ පරීක්ෂණ කරා. ඒගොල්ලෝ අර වතුර පෙව්වා මේ මීයන්ට. ඒ මීයන්ට වතුර පෙව්වා ඒ වගේම තවත් මී කොටසකට පෙව්වා වතුර සාමාන්‍ය වතුර පෙව්වම අර රසයන් අර මං කියු පළාතෙන් ගෙන වතුර ගින්නවරු වතුර පෙව් මීයන්ට හැදුනා වහුගඩු රෝගේ. ඒ මීයන්ට හැදුනා වහුගඩු රෝගේ. එපමණක් නෙවෙයි. ඉතින් ඒකෙන් පැහැදිලිව පේනවා මේක මේ ෆ්ලෝරයිඩ් සහ මේ කිවුල් ජලය කියන එක. එපමණක් නෙවෙයි. ඒ පළාතේ අවුරුදු ගණනාවක් වැඩ කර විශේෂඥ ඔෆිසරයෙක් ඉන්නවා. ડોક્ટર අබේසේකර තිලක් අබේසේකර කියලා. එතුමා තාමත් තියෙනවා නුවර. එතුමා කිව්වා අපිත් එක්ක එයා දැක්ක කියලා බොහොම මේ වකුගඩු රෝගීන් 80ක් 90ක් විතර හැමෝටම තියෙනවා දත් කළු වෙන එක. ඒකට කියන්නේ ඉංග්‍රීසියෙන් dental fluorosis. ඒ dental fluorosis කියන එක හැදෙන්නේත් ෆ්ලෝරයිඩ් වලින්. ඉතින් ඒකේ සම්බන්ධතාවයක් තවත් තියෙනවා. නමුත් ආචාර්යතුමනි අපි දැක්ක පහුගිය දවස්වල ජනාධිපතිවරයා සමග පැවතියේ ඇතැම් ප්‍රධාන පෙළේ සාකච්ඡාවලදී පවා ඇතැම් ප්‍රස්තාර පවා ඉදිරිපත් කරමින් සඳහන් කළා. තහවුරු කරලම කිව්වා මේ හේතුව නිසා තමයි මේ ආකාරයට වකුගඩු රෝගී ඇතිවෙන හේතු සාධක වෙලා තිබෙන්නේ කියලා. නමුත් පර්යේෂණ මට්ටමේක පෙන්눔 කරන්නේ පර්යේෂණ සංග්‍රහවල තියෙන ලිපි ඒ කාණ්ඩායම් 5ක් විතර කරපු පර්යේෂණ අනුව පෙන්눔 කරන්නේ මම ඔබතුමා කියපු ඔය මේ එක්තරා දොස්තර කෙනෙක් මෙන්න මේ ග්‍රාෆ් එක කියන්නේ මොකද්ද? පස්තාර සටහන. මේ පස්තාර සටහන පෙන්නලා එතුමා පෙන්නුවා මේ වකුගඩු රෝගේ වැඩි වෙච්ච හැටි 2008 ඉඳගෙන වැඩි වෙගෙන යනවා මෙතෙන් දෙනකන් 2015 16 යනකන්. මේක පේනවද මන් දන්නේ හරියට. නමුත් එතුමා එතරින් කියලා නැවතුවා. හැබැයි බලන්නේ ඊට පස්සේ මේ 2016න් පස්සේ වකුගඩු රෝගේ බහිනවා. පොළොන්නරුවේ 10%ක් අඩුයි. අනුරාධපුරයේ 20%ක් අඩුයි. මොකද මේ හේතුව? මේ හේතුව තමයි ඒ පළාත්වල මිනිස්සු දැනගත්තාන් පස්සේ මේ වකුගඩු රෝගේ හැදෙන්නේ මේ ජලයෙන් කියලා ඒගොල්ලෝ අර නරක වතුර බොන එක නැවතුවා. ඒගොල්ලන්ට දුන්නා අර RO ෆිල්ටර්ස් වලින් වතුර දුන්නා. ඒගොල්ලන්ට ඇත්තටම මේ ගින්නොරු කියන ගමට අපි එකතු වෙලා ඒගොල්ලන්ට දුන්නා වතුර ටැංකි වැහි වතුර එකතු කරගන්න. ඊට පස්සේ අනිවාර්යයෙන්ම ටික අඩු වෙනවා. මොකද වකුගඩු රෝගේ හැදුනයින් පස්සේ දවසෙන් දෙකෙන් ඉවර වෙන්නේ නැහැ. අවුරුදු ගාණක් ගියන් පස්සේ තමයි හුඟක් දෙනා අඳුරගන්නේ. ඒක නිසා වතුර දුන්න හැටියට මේක නවතින්නේ නැහැ. නමුත් පැහැදිලිවම අවුරුදු 4කට පස්සේ මේ ගණන අඩු වෙලා තියෙනවා. දැන් මෙතන ලොකු වරදක් වෙලා තියෙනවා. දැන් 2017න් පස්සේ එතකොට දෙපාර්තමේන්තුව මේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සෞඛ්‍ය අමාත්‍යාංශේ ඊළඟ දත්ත ඇයි ඒගොල්ලෝ මෙයා පෙන්වන්නේ නැති ඊළඟ දත්ත සත්‍ය මොකද්ද කියන එක. ඇයි 2010 පස්සේ දත්ත තියෙනවා. ඒ එකතු කරපු දත්ත තියෙනවා. ඒ දත්ත හරියාකාර විශ්ලේෂණය කරලා මහජනයාට කියන්න ඕන මොකද දැන් තත්ත්වය කියන එක. පැහැදිලි. ඒක හරි වැදගත් කාරණයක්. හොඳයි මට දැන් ඔබතුමා ඔය කිව්ව කාරණාත් එක්ක තවත් කාරණයක් ඉස්මතු වෙනවා. මේ වෙලාවේ මේ ප්‍රශ්නේ අහන්නම ඕන කාරණයක්. දැන් අපේ රටේ හෙක්ටයාර් ලක්ෂ 15ක් පමණ වගා බිම් විදිහට තමයි ගොවිතැනට තමයි භාවිතා කරන්නේ. එතකොට ආචාර්යතුමනි දැන් මූලික අරමුණ වෙන්නේ එක්තරා ආකාරයකට රටේ ආහාර නිෂ්පාදනය සහ ආර්ථික අරමුණක් ඇතුව තමයි මේ වැඩේ කරන්නේ බොහෝ ගොවි ජනතාව. එතකොට දැන් එකවරම කාබනික පොහොර භාවිතයට යොමු වීම හරහා සමහරු කියන කාරණයක් තමයි මේ අපේ රටේ ආහාර නිෂ්පාදනය අඩාල වෙන්න පුළුවන් 20% දක්වා මේ අස්වැන්න අඩු වෙන්න පුළුවන් මේ වගේ කාරණා. මේක ඇත්තටම ප්‍රායෝගිකද මේ විදිහට මේ කාබනික පොහොර භාවිතයට එකවරම යොමු වීම කොතරම් ප්‍රායෝගිකද? මම අර මුලින් කිව්වා වගේ මමත් කැමතියි පුළුවන් තරම් කාබනික ද්‍රව්‍ය භාවිතා කරන එක පෝරක් හැටියට. මොකද අපේ මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ අපේ විශේෂයෙන්ම මේ උෂ්ණ කලාපයේ ඝර්ම කලාපයේ මේ කාබනික ද්‍රව්‍ය ඉක්මන දි รา පත් වෙනවා. ඒක නිසා පස්සේ එක්තරා ප්‍රමාණයක් 2.2-3ක් විතර තියෙන්න ඕන කාබනික ද්‍රව්‍ය. අපේ තියෙන්නේ හුඟක් තැන්වල 100%කටත් වැඩිය අඩුයි. මේක ප්‍රශ්නේ තියෙන්නේ මේක කරෝතින් කාබනික කුෂ්කාමයට ගියොතින් මේ තියෙන විදියට කොයි විදියකටවත් මේ අවශ්‍ය පෝර හැම භෝගිරම දෙන්න බැරි වෙනවා. පෙරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයා ඉකොනොමික්ස් කෙනෙක් මොකද සිංහලෙන් කියන්නේ ඉකොනොමික්ස් කියන්නේ ආර්ථික විශේෂඥවරයෙක් ඉතා ප්‍රසිද්ධ එතුමිය සහ තවත් උද්‍යෝග පෙන්වලා තිනවා තේ වගාවේ පළදාව මේ අවුරුද්දේ ඊළඟ අවුරුද්දේ
150කට කිට්ටු වහිනවා කියලා. ඒතර සුළු ගොවින්ට මොකද වෙන්නේ දැනුත් ඔය තේ සුළු ගොවින් දියාව පෝර දියාව කියලා කෑ ගහන්නේ මොකද? අන්න ඒ ප්‍රශ්න නිසා. ඒගොල්ලෝ දන්නවා මේ නයිට්‍රජන් පෝර අඩු වුණු හැටි තේ වගේ මාස දෙකක් තුනක් තේ දළු කහපාට වෙනවා, තේ දළු ප්‍රමාණය අඩු වෙනවා. ඒ වගේම මෙම ඒ අධ්‍යයනයන් කරපු උදුවේ පෙන්වා දීලා තියෙනවා අපේ වී වගාවත් 130ක් 40ක් 130කින් විතර අඩු වෙන්න පුළුවන් කියලා. අනිත් භෝගවල ඊටත් වැඩි වෙන්න පුළුවන්. විශේෂයෙන් දැන් ඔය අපි ග්‍රීන් හවුසස් යටතේ හදන භෝග නූරිලි පළාත හිටවන එළවලු ඒ වගේ පළදාව අඩු වෙන්න පුළුවන්. අපි ඇත්තටම ලොකුම අර්බුදයකට යනවා. ලොකුම අර්බුදයකට යනවා. ඔව් දැන් මම ඔබතුමාගේ ඔය තේ කර්මාන්තය සම්බන්ධයෙන් මේ ප්‍රශ්නේ දැවැන්ත විදිහට බලපාලා තිබෙනවා. කුඩා තේවතු හිමියෝ මේ සම්බන්ධයෙන් නිරන්තරයෙන්ම තමන්ගේ මැසිවිලි ඉදිරිපත් කරමින් ඉන්න මොහොතක් අපි මේ කතා කරන මොහොත පවා තේ කර්මාන්තයට කාබනික පොහොර භාවිතයෙන් ඔය දැන් ලබන පළදාව ලබා ගන්න පුළුවන්ද? බැරි වෙනවා මම පැහැදිලිව කියන්නේ බැරි වෙනවා. මොකද බැරි දැන් උදාහරණයක් හැටියට ගත්තොත් තේ වලට අඩුම වශයෙන් නයිට්‍රජන් කිලෝ 200ක් ඕනේ අවුරුද්දකට. මොකද දැන් හුඟක් පළදාවේ තියෙන වැඩ නයිට්‍රජන් කිලෝ 400 දක්වා යනවා. නයිට්‍රජන් කිලෝ 200ක් දෙන්න අඩුම ගණනේ සාමාන්‍ය කාබනික ද්‍රව්‍ය වල තියෙන්නේ 101.2යි නයිට්‍රජන් තියෙන්නේ. එතකොට 200ක් දෙන්න ආම වශයෙන් ටොන් 10ක් ඕනේ. මම හිතන්නේ ටොන් 20ක් තමයි මම කියුත්තේ ටොන් 20ක් කියලා. ඔය මොකද ඔය වැටමාර අරෝමයක් කොළ එකතු කරෝකින් ඒකෙන් ලැබෙන්න පුළුවන් 100ට එකමාරක් තමයි කාබනික නයිට්‍රජන් ප්‍රමාණය කාබනික ද්‍රව්‍ය වල. ඉතින් ඒක නිසා ටොන් 10ක් විතර දෙන්න වෙනවා අඩුම ගණනේ. අපිට අර ටොන් 100ක් කිලෝ 100ක් හෙක්ටාරයකට දෙන භූමියකට. එතකොට කිලෝ 400 ඒ වගේ දෙගුණයක් තුන්ගුණයක් දෙන්නේ හුඟක්ම ඵලදායීතාවය ඇති බිම් වලට. ඉතින් ඕක අපි ඊටමත් අමාරුයි. අනිත් හිතන්න කොහොමද මේ කාබනික ද්‍රව්‍ය අරන් ගිහිල්ලා ගොවිය කොහොමද දාන්නේ ඔය කඳුඩ ගිහිල්ලා දාන එක. ඒක ප්‍රායෝගික නැහැ කියන එක. ප්‍රායෝගික නැහැ. ඊටමත් ප්‍රායෝගික නැහැ. නමුත් දැන් අපි ගත්තොත් එහෙම මේ තේ කර්මාන්තයට අමතරව මේ ගැටලුව මේ විදිහටම මේ ප්‍රායෝගික නොවන කාරණේ සහ ගසේ පෝෂණයට අවශ්‍ය වන සාධක නොලැබීම කියන සාධකය මොන වගේ තවත් භෝගවලටද බලපෑම විශේෂයෙන්ම එළවලු වගාවට දැන් මම කිව්වේ වී වගාවට වගේම තේ වගාව එළවලු වගාවට පොල් හා රබර් වලට එච්චරම බලපාන එකක් නෑ හදිසියට එළවලු වගාවට තවත් දැන් විශේෂයෙන් දැන් පිට රට අරින්න මල් වගාව ඒ වගේ උදවියට අනිවාර්යෙන් බලපානවා මේ ඒක අනිත් ලොකුම ප්‍රශ්නේ තමයි කාබනික පෝර වලින් අපිට භෝගයට අවශ්‍ය විදියට පෝර සංසදේ හදාගන්න බෑ උදාහරණයක් හැටියට ගත්තොත් තේ වලට නයිට්‍රජන් පොර හුඟක් අවශ්‍යයි නයිට්‍රජන් නමුත් අපි ගත්තොත් පෝල් එතකොට මේ කෙසෙල් මඤ්ඤොක්ක වගේ දේවල් වලට ඕනේ පොටෑසියම් නයිට්‍රජන් වගේ දෙගුණයක් විතර. ඒතකොට කාබනික පොර වලින් අපිට බෑ ඒක එහා මෙහා කරන්න. ඒකට අර පිටින් ගෙනල්ලා අනිත් ද්‍රව්‍ය දැම්මොතින් තමයි අපිට අවශ්‍ය පොටෑසියම් ප්‍රමාණය අවශ්‍ය ෆොස්ෆරස් ප්‍රමාණය එහෙම අවශ්‍ය විදිහට දෙන්න. එක භෝගයක් ගත්තත් අපි ගත්තතින් අපි හිතමු මුල් භෝගේ මුල් කාලේ මුල් හැදෙන්න අපිට පොටෑසියම් ෆොස්ෆරස් අවශ්‍යයි. ඒතකොට මුලින් අපි දානවා දැන් ඔය මඩ පෝර කියලා ගහන්නේ බිම් වල ඒවට වැඩි පොටෑසියම් තියෙනවා ෆොස්ෆරස් තියෙනවා පොටෑසියම් තියෙනවා නයිට්‍රජන් ටික අඩුවෙන් තියෙන්නේ. පස්සේ ගහනවා පාර මඩ පෝර කියලා. ඒක ගහන්නේ වැඩි හරිය යූරියා වැඩි හරිය ගහන්නේ නයිට්‍රජන්. එතකොට ඒ වගේ අර අවශ්‍යතාවය අනුව භෝගයට පෝර දීමේ ලොකු ප්‍රශ්නයක් එනවා. හොඳයි. අපි මේ කාරණා සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කරමු. අපිට අවසර දෙන්න කෙටි විරාමයකට යමු වෙන්නේ. අපි අද කතා බහ කරමින් ඉන්නේ කාබනික පොහොර භාවිතයට යොමු වීමට ගත් පියවරත් ඒ හරහා රසායනික පොහොර ආනයනයට රජයේගෙන ආනයන නතර කිරීමට රජයේගෙන තිබෙන තීරණයත් එක්ක ඇති වී තිබෙන ගැටලුකාරී තත්වයන් පිළිබඳව අපි කතා බහ කරමින් ඉන්නේ කෘෂිකර්මයේ පිළිබඳ විශේෂඥයෙකු වන ආචාර්ය පරාක්‍රම වෛද්‍යනාථ මහතා සමගින් COVID-19 සඳහා ආරක්ෂිත පියවර ජනයා වැඩි වශයෙන් සිටින ස්ථානයන්හි ගැවසීම මගහරින්න රෝගය ආසාදිත පුද්ගලයන් හමුවීමට නොයන්න මුහුණ මුඛය නාසය සහ ඇස් ඇල්ලීමෙන් වළකින්න අනවශ්‍ය ගමන් බිමන් යෑමෙන් වළකින්න මුඛාවරණය ඉදිරිපස ඇල්ලීමෙන් වළකින්න අධ්‍යාපනය සෑම දරුවෙකුගේම අයිතියක්. කිසිම හේතුවක් නිසා කිසිම දරුවෙකුට ඒ අයිතිය
අහිමි කළ යුතු නැහැ. ඒ උදාර අරමුණ වෙනුවෙන් අපෙන් ඔබට ගම්මැද්ද තක්සලාව Free to air. සතියේ සෑම දිනකම උදෑසන 8ට TV1 බලන්න. අපි මුතුන් මිත්තන් ලොවට කියා දුන් ලොවත් ජයගත් අපේ උරුමය කිසිවකට නොදැවෙනි. අපේ විශ්මිත වාර්ෂිෂ්ඨාචාර්ය ලොවම මවිත කළ මේ විශිෂ්ට තාක්ෂණීය සොයා යන විද්වත් කතිකාව යාන්නෝ නිම්නේ එල්ලංගා පද්ධතියම තියෙන 80ක්. ගව් 3 විතර ඉඳලා ගව් 10 12 දක්වා තියෙන අවස්ථා තියෙනවා. මේ අපි හද ලබන මේ පංචේන්ද්‍රිය ගෝචර අධ්‍යක්ීමට එහා ගිහිපු මනස වඩලා ලැබපු දැනුමක් තියෙනවා. ඒකට ආධ්‍යාත්මයක් තියෙනවා. ඒ ආධ්‍යාත්මය අපේ සංස්කෘතියේ ගැඹුරු නිර්මාණ. අපේ වැව අපේම දේ ගැන දැනගමු. ඔබ නැවතත් ජාතික මෙහෙවර සමගින් සම්බන්ධ වෙන්නේ. අපි අද කතා බහ කරමින් ඉන්නේ කෘෂිකර්ම විශේෂඥ ආචාර්ය පරාක්‍රම වෛද්‍යනාථ මහතා සමගින්. මේ පවතින තත්ත්වයක් එක්ක අපි කතා බහ කරන්නේ රටේ කාබනික පොහොර භාවිතයට යොමු වීමට ගත් තීරණය, ඒ වගේම රසායනික පොහොර ආනයනය නතර කිරීමට ගත් තීරණය. මේ තීරණ දෙකත් එක්ක ගොවි ජනතාව පත් වෙලා ඉන්න තත්ත්වය මේ ආදී වූ කරුණු පිළිබඳවයි අපි ආරම්භයේදීම සාකච්ඡා කරමින් හිටියේ. ආචාර්යතුමනි, දැන් අපේ රටේ මතයක් තිබෙනවා මේ අපි හැමදාම කන්නේ විස, අපි එළවලු වලට වැඩිපුර විස ගහන රටක්, අපි රටක් විදිහට ලෝකයේ වැඩිපුරම එළවලු වලට පළතුරු වලට විස භාවිතා කරන රටක් කියලා මේ සමාජයේ තිබෙන කතා බහක්. මේ සම්බන්ධයෙන් විශේෂඥයෙක් විදිහට මොකක්ද ඔබතුමාගේ මතය? මේ කියන කතා ඇත්තද? අපි ඇත්තටම උදේ හවස ආහාරයට ගන්නේ මේ වස විස භාවිතා කරලා නිෂ්පාදනය කරන එළවලුද? ඊටාම හොඳ ප්‍රශ්නයක්. මේක මේ ගමේ උදවිය විතරක් නෙවෙයි දොස්තරවරුත් කියනවා ගමේ රටේ ගියොතින් පොඩි කඩවල බැලුවොතින් ගහලා තියෙන බෝඩ් වස විස නැති පළතුරු කියලා. ඉතින් ඒගොල්ලෝ දන්නේවත් නැහැ මේ කොහෙන්ද මේවා එන්නේ කියලා. නමුත් ඒ බෝඩ් එක ගහගන්නවා. දැන් ඇත්තට මේක වැරදි මතයක්. මෙන්න මේකයි මේ අපි හුඟක් මම කියන්නේ අපි හුඟක් දෙනා කියන අපි අවශ්‍ය ප්‍රමාණයට වැඩි ඉතා ගොඩක් පොර භාවිතා කරනවා කියලා. සමහර තැන්වල ඒක වෙනවා. නමුත් රටක් හැටියට ගත්තොත් මල්ලගේ මේ දත්තයන් තියෙනවා මේ පළාතේ රටවල් වලින් ලෝකයේ විශේෂයෙන්ම අඩුවෙන්ම පොර භාවිතා කරන රට තමයි ලංකාව. මොකක්ද දෙනා විශ්වාස කරන්නේ මල්ලගේ තියෙන ලෝක බැංකු දත්ත. මේ ලෝක බැංකු දත්ත අනුව මම මේ රටවල් කීපයක් තියෙනවා මේ ක්වාටා කියන රට පාවිච්චි කරනවා පෝර කිලෝ 6757ක් අවුරුද්දට. ඒ වගේ හොංකොං පාවිච්චි කරනවා 2000 ගාණක්, චීන 500 ගාණක්, නිව්සීලන්තේ 1700ක්, මැලේසියාවේ 1700ක්, බංග්ලාදේශ 289ක්, තායිලන්තේ 162ක්, ඉන්දියාව 166ක්, ලංකාව 132යි අඩුම. මල්ලගේ මේ රටවල් 10ක් 15ක් තියෙනවා. මේවා මගේ වනේ දත්තයන් නෙවෙයි ලෝක බැංකු දත්තයන්. ඒ වගේම එතකොට පෙස්ටිසයිඩ්ස් ඒ කියන්නේ මේ කෘමිනාශක වාටා පාවිච්චි කරනවා කිලෝ 4ක් හෙක්ටාරයකට. හොංකොං පාවිච්චි කරනවා කිලෝ 16ක්. චීන කිලෝ 13ක්. USA පාවිච්චි කරනවා 2.5ක්. නිව්සීලන්තේ කිලෝ 8ක්. මැලේසියාවේ කිලෝ 8ක්. තායිලන්තේ 1.7ක්. ලංකාව පාවිච්චි කරන්නේ 0.7යි. ඉන්දියාව අපිට යන්තම් පොඩ්ඩක් අඩුයි. නමුත් මේ මං කිව් රටවල් 10ෙම අඩුවෙන් පාවිච්චි කරන්නේ අපේ. ඉතින් මේක ඇත්තක් නේ. හැබැයි සමහර මේ කිව්වා වගේම සමහර ගොවීන් විශේෂයෙන්ම උඩ රට එළවලු ගොවීන් භාවිතා නිර්දේශිත ප්‍රමාණය වගේ 5 ගුණයක් ඒ දවස්වල 10 ගුණයක් විතර පෝර දානවා. ඒ කියන්නේ අධිමාත්‍රාවක් භාවිතා කරනවා. අධිමාත්‍රාවක් භාවිත කරන. ඒගොල්ලෝ හිතන්නේ මේ වැඩියෙන් දැම්මොත් වැඩියෙන් හොඳයි කියලා. ඉතින් මේක ලොකු ප්‍රශ්නයක් වුණා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ. ඒකට මගේ මිත්‍රයෙක් හිටිය අධ්‍යක්ෂ දෙනා හැටියට හුඟක් මහන්සි වෙනවා මේක නවත්තන්න. මොකද ඒක ප්‍රශ්නයක් තියෙන නවත්තන්න බැරි. මොකද කොම්පැනි දෙන්නේ පෝර මිශ්‍රණ.
එතකොට දැන් ඒ අපි හිතමු ගොවියට නයිට්‍රජන් විතරක් දාන්න ඕනයි කරගන්න බෑ. ඒ කියන්නේ මේ කාරණය සමාගම් වල ගැටලුවක් නෙමෙයි ගොවියාගේ ගැටලුවක්. ඒ කියන්නේ ගොවියා නොදැනෙත් වීම ගැටලුවක්. ගොවීන් දැනුවත් කරන්න ඕන හරියට. ඒකට ඇත්තට වෙලා තියෙන අපේ ව්‍යාප්ති සේවාව හොඳටම කඩා වැටිලා. ඉස්සර අවුරුදු 30කට 40කට වෙන හොඳ ව්‍යාප්ති සේවාවක් තිබුණා කෘෂිකාර්ය දෙපාර්තමේන්තුවේ යට. දැන් තියෙන එක මේ ප්‍රොවින්ෂල් කවුන්සිල් අතරේ. ඒක නිසා මේක හරියාකාරව කරන්නේ නැහැ. ඒක ප්‍රශ්නයක්. ඉතින් මේක වෙන්නේ මෙහෙම වැඩියෙන් පෝර දැම්මම විශේෂයෙන්ම ෆොස්ෆරස් කියන පෝර පසට එක්තරා ප්‍රමාණයක් රඳා ගන්න පුළුවන්. ඒ රඳා ගන්න ප්‍රමාණයට වැඩි වුණාම මේක සේරම හොදලා අල්ලදොල දිගේ ගංගා දිගේ යන්නේ කොහෙටද? රජරට ගිහිල්ලා අපේ වැව් වල පතිත වෙනවා. ඒ වැව් වල හැදෙනවා මේ ඇල්ගි උඩ මණ්ඩි කියලා. ඒ ඇල්ගි උඩ මණ්ඩි විෂකාරක හදනවා. ඒ සමහර විෂකාරක අක්මාවට ඒ වගේම මේ වහුගඩු වලට සමහරට වහුගඩු රෝගයත් ඒක එක හේතුවක් වෙන්න පුළුවන්. නමුත් මේක හරියට සොයාගෙන නැහැ. ඒක නිසා මේ අවභාවිතය තමයි අපි නවත්තන්න. මොකද ගොවීන්ට හරියාකාර පුහුණු කරලා දැනුවත් කරලා හොඳ මේ එක්ස්ටෙන්ෂන් සර්විස් එකක් අවශ්‍යයි මේ රටට. ඒක රජයේ ඒක තමයි ප්‍රධානම කාරණේ. ඒක කරොත් හරි භාවිතය කරනවා නම් කෘෂි රසායනිකයන් මේ ප්‍රශ්නේ 190ක් බේර ගන්න පුළුවන්. ඒතකොට මේක වැරදි මතයක්. මිත්‍යා මතයක් තමයි මේ. හොඳයි ආචාර්යතුමනි දැන් මේ කාරණාත් එක්කම අපි මේ දවස්වල කතා බහට ලක් වෙන කාරණයක් තමයි මේ කෙම්කම භාවිතා කරන්න පුළුවන් අපිට මේ පලිබෝධකයෝ පළවා හරින්න. එතකොට දැන් මේ කාබනික පොහොර භාවිතයත් එක්ක අපිට මේ කෘෂිර භෝගවලට වැළඳෙන පලිබෝධකයෝ ඉවත් කරන්න ක්‍රමවේදයක් තිබෙනවා. ඒ සඳහා මොකක්ද අපිට ගන්න පුළුවන් විකල්පය? හොඳ ප්‍රශ්නයක්. මොකද මේ පලිබෝධ කීපයක් තියෙනවා මේ සඳහා මේ කාබනික පලිබෝධ. උදාහරණයක් හැටියට ගත්තොත් මේ දැන් ඔය කාබනික කෘෂිකර්මයේත් අපි ඉඩ දෙනවා මේ ගෙන්දගම්. එතකොට ඒ වගේම කොපර් සල්ෆේට් භාවිතා කරන්න දෙනවා. හැබැයි ඒ දෙකත් නම්බර 1 විෂකාරක. ඒට අමතරව පාවිච්චි කරනවා පයිරිත්‍රම් කියලා පැලෑටි වලින් හදාගන්න දෙයක්. ඒකෙන් හැදෙන්න පුළුවන් මේ කැන්සර් පිළිකා රෝගයට බාධක වෙන්න පුළුවන් ඒ පයිරිත්‍රම් කියන එක. එතකොට තව පාවිච්චි කරන බොහෝ විට පාවිච්චි කරන රොටෙනෝන් කියන එක. ඒකෙන් හැදෙනවා ඇල්සයිමර්ස් ඩිසීස් හැදෙන්න පුළුවන්. එතකොට මේ රසායනික කෘෂි භාවිතය වගේම සමහර ඕගැනික් ද්‍රව්‍ය වලිනුත් සමහර කාබනික ද්‍රව්‍ය වලිනුත් ලෙඩ හැදෙන්න පුළුවන්. වැදගත්ම තව දෙයක් තමයි දකුණු ඇමරිකාවේ හදනවා ඒගොල්ලෝ මේ සෝඩියම් නයිට්‍රේට්. ඒ සෝඩියම් නයිට්‍රේට් දානවා නයිට්‍රජන් පොරක් හැටියට දාන්න පුළුවන්. මොකද කාබනීය කෘෂිකර්මයේ තීරණ යටතේ ඕනම ස්වාභාවික දෙයක් දාන්න පුළුවන්. උදාහරණයක් ගත්තොත් රොක් ෆොස්ෆේට් දාන්න පුළුවන්. කෙලිම පසෙන් හාරලා අරගෙන ඒක දාන්න පුළුවන්. නමුත් ඒක වෙනස් කරායින් පස්සේ ඒක ට්‍රිපල් සුපර් ෆොස්ෆේට් වලට හැරුවයින් පස්සේ ඒ කියන්නේ සාන්ද්‍රණ ෆොස්ෆේට් වලට හැරුවයින් පස්සේ ඒක දාන්න බෑ. ඒක මම දන්නේ ඒකේ තර්කේ. කෙසේ වෙතත් ඒ ලොකු ප්‍රශ්නයක් තියෙනවා මේ කාබනික කෘෂිකර්මයට හුඟක් වෙලාවට මේ තියෙන පලිබෝධනාශක හරියාකාරව වැඩ කරනවද කියන ප්‍රශ්නේ තියෙනවා. දැන් ජපානයේ 2016 වගේ මට මතක හැටියට ඔහුගේ නම ටෝකියෝ විශ්වවිද්‍යාලයේ නිකෝයි මොටොයාමා කියන මහාචාර්යවරයා කිව්වා එතුමා මේ කෘෂි රසායනික එතුමා මේ කාබනික කෘෂිකර්මයට පාවිච්චි කරන පලිබෝධනාශක එතුමා 30ක් 40ක් ගෙනල්ලා එතුමා බැලුවා කියලා ඇනලයිස් කරලා බැලුවා කියලා ඒ බොහෝ දේ ඒවයින් තිබුණා කියලා රසායනික කෘෂි රසායනිකයන් උදාහරණයකට ඇබමැක්ටින් කියන කෘමිනාශකය ඇබමැක්ටින් කියන කෘමිනාශකේ ඒ ඇනලයිස් කරපුවා 7ක 8ක තිබුණා කියලා. එතකොට එතන බොරුවක් කරන්නේ.
අපි දකින්නේ නැහැ. නමුත් වෙනත් දේවල් දාලා රසායනික ද්‍රව්‍ය දාලා කාබනික එක විකුණනවා. ඒ කියන්නේ කාබනික පොහොරටත් රසායනික පොහොර එකතු කරලා තමයි ඒ කියන්නේ අපි නොදැනුවත්වම ඒක ගොවියා දැනුවත් කරන්නේ නැතුව එකතු කරාම දන්නේ නැහැ. ඉතින් මේ මහාචාර්යවරයා කියනවා එතුමා විද්‍යාත්මක ලිපියකින් ඔව් ඒ කියන්නේ මේ තත්ත්වය ලෝකේ පුරාම දක්නට ලැබෙන කාරණා. නෑ මෙතුමා ජපානයේ කරපු ඇනලිසිස් ජපානයේ බොහොම හරියාකාරව හැම දෙයක්ම කරන රටක්නේ. දැන් මම ඔබතුමාගෙන් මේ අතුරු ප්‍රශ්නේ අහන්නේ ඔය උදාහරණයක් එක්ක දැන් ලෝකයේ තිබෙනවද රටවල් 100% කාබනික පොහොර භාවිතයෙන් කෘෂි කර්මාන්තයට යොමු වෙච්ච රටවල් තිබෙනවද? හොඳම ප්‍රශ්නයක් මට ටිකක් වෙලාවක් නෙවෙයි උත්තර දෙන්න. ලෝක සමස්තයක් හැටියට ගත්තොත් තියෙන කාබනික කෘෂි කර්මයේ කෘෂි බිම් වලින් 1.5යි. 1.5යි. ඒ 1.5න් 3න් 2ක් 160ක් තියෙන මොනවද්ද? තෘණ බිම්. මොකද තෘණ බිම් වලට පුළුවන් නේ අර හරකගේ ගොම ටික ගිහලා ආපහු දාන්න පුළුවන්, මුත්‍ර ටික දාන්න පුළුවන්. තෘණ බිම් තියෙන සමහර විහිළුවට කියනවා මේවා මේ දාන්නේ මේ තෘණ බිම් වල කාබනික තෘණ බිම් තියෙන්නේ මේ හුඟක් සල්ලි තියෙන මිනිස්සුන්ට ඒගොල්ලෝ කැමති කියලා මේ කාබනික බීෆ් ස්ටේක් කන්න. ඒක නිසා කියලා. ඒක ඇත්ත නැත්තම දන්නේ නැහැ. නමුත් මේක විහිළුවක්. එන්නේ ඒකයි තත්ත්වය වැඩි තියෙන තෘණ බිම් දැන් හුඟක් හරිය කාබනික කෘෂිකර්ම කරන රටක් තමයි ඕස්ට්‍රේලියාව. ඒ ඕෂිනියා කියන්නේ ඒ කියන්නේ එතකොට නිව්සීලන්ත. ඒ වගේ තියෙන හුඟක් තෘණ බිම්. ජනගහනය තාමත් අඩුයි. තෘණ බිම් වලට මේක දානවා. එතකොට මේකේ වැඩි මිලක් ගන්නවා. එතකොට ලෝකයේ එක රටක් තමයි සම්පූර්ණයෙන්ම කාබනික කෘෂිකර්මයට යනවා කියලා ගියේ භූතාන් කියන රට. මේ අපේ රට ඒක ඉතාමත් පොඩි රටක්. ඒකේ ජනගහනය ලක්ෂ 7යි. ජනගහනය ලක්ෂ කෘෂි බිම් තියෙන 1.120ක් පමණ. පොඩි රටක් පොඩි කෘෂි බිම් ප්‍රමාණයක්. අපේ වගේ 10 ගුණයකටත් වැඩි අඩුයි. ඉතින් ඒගොල්ලෝ 2008 සමා වෙන්න 2008 තීරණය කරා ඒගොල්ලෝ යනවා කියලා රසායනික කෘෂි කර්මයෙන් ඈත් වෙලා කාබනික කෘෂි කර්මයට සම්පූර්ණ යනවා කියලා 2020 දී. අවුරුදු 12ක් කාලේ 2020 බැලුවම කීයද ගිහිලා තියෙන 10%යි. ඒක හෙක්ටාර් 1200කට 1,20,000කට ජනගහනය 7 ලක්ෂයක් තියෙන රටේ කරගන්න බැරි වුණා නම් අපිට කරගන්න පුළුවන්ද මේක? ඉතින් මේ 100ට 10ට වැඩි රටවල් තියෙන්නේ 17යි ලෝකේ. 17යි තියෙන යුරෝපීය තියෙනවා අර රටවල් ගණනාවක් ඔය ඩෙන්මාර්ක් වගේ රටවල් තියෙනවා 117යි තියෙන්නේ. මේක වැඩි වෙන්නේ 100ට ගානේ. ඒ කියන්නේ මේ අවුරුද්දේ එක නම් ලබන අවුරුද්ද 1.2යි. ලබන අවුරුද්ද 1.2යි ඊළඟට 1.4ක් විතර වැඩි වෙන්නේ. ඉතින් බොහොම හිමින් මේක වැඩි වෙන්නේ. ඒ කියන්නේ ඔවුන් මේක බොහොම ක්‍රමානුකූලව තමයි වර්ධනයක් තියෙනවා. ඊටමත් සුළු වශයෙන් වර්ධනයක් වෙන්නේ. දැන් හැබැයි ලෝක විශේෂඥයෝ කීප දෙනෙක් කියලා තියෙනවා අපිට කවදාකවත් කාබනික කෘෂිකර්ම සම්පූර්ණ බෑ කියලා. මොකද මේ ගැන මම හිතන්නේ මට තව මොකටද දෙන්න මේක ඊටමත් වැදගත් මේ කාරණේ. මොකද 1850 කාලේ වගේ 1840 50 වගේ කාලේ විශේෂයෙන්ම එංගලන්තේ කර්මාන්ත විප්ලවයත් සමග ජනගහනයට ආදායම වැඩි වුණා, ජනගහනයත් වැඩි වුණා. එතකොට විද්‍යාඥයන්ට බයක් ඇති වුණා අපිට ඇති වෙන්න ආහාර තියෙද කියලා. ඒ දවස්වල දැන් මේ ගොම පොර තමයි දැන් මේ. ඉතින් ඒක නිසා හුඟක් විද්‍යාඥයෝ මේ ගැන පරීක්ෂණ කරන්න යෙදුණා. එතකොට එක විද්‍යාඥයෙක් සොයාගත්තා මේ රොක් ෆොස්ෆේට් සාන්ද්‍රණ ෆොස්ෆේට් හදන සුපර් ෆොස්ෆේට් කියලා දැන් කියන එක ට්‍රිපල් සුපර් ෆොස්ෆේට් කියන හදන්නේ කොහොමද කියලා ඔහුගේ නම මට දැන් වාට එන්නේ නැහැ. ඒ වගේම හේබර් කියන විද්‍යාඥයා සොයාගත්තා මේ පාතයේ තියෙන නයිට්‍රජන් වලින් ඇමෝනියා හදන්න ලොකුම සොයා ගැනීමක්. එතකොට ඊට පස්සේ තමයි යුරියා ආවේ. ඒතකොට ඒ සොයා ගැනීම දෙක එතකොට ඒ කාලෙත් මේ පොටෑසියම් ඒ කියන්නේ මියුරේට් ඔෆ් පොටෑෂ් කියන එක භාවිතා වුණා. ඒක තියෙන්නේ මේ පොළවේ තියෙන එක හාරලාලම භාවිතා කරා. එතකොට ඒකත් එක්ක තමයි විශාල වෙනසක් වුණා. ඒකට ඒ කාලයකට කිව්වේ බ්‍රිතාන්‍ය කෘෂි කර්ම මේ මොකද්ද කියන්නේ රෙවොලූෂන් කියලා කිව්වේ. British Revolution, Agriculture Revolution කියලා ඇත්තටම කියන්න ඕන. ඒක European Agriculture Revolution කියලා. මොකද යුරෝපයටම පැතළුණා. ඊට අවුරුදු 100කට විතර පස්සේ තමයි ආවේ Green Revolution. ඒ කියන්නේ
හරිත විප්ලවය දැන් හරිත විප්ලවය දැන් හුඟක් දෙනා මම දැක්කම ඊයේ පෙරේද එක්තරා ප්‍රෝග්‍රෑම් එක ටෙලිවිෂන් ප්‍රෝග්‍රෑම් එක මේ හරිත විප්ලවය නිසා තමයි මේ සේරම ප්‍රශ්න ඇති වුනේ කියලා. හරිත විප්ලවය වුණේ නැත්තම් අද ඉන්න ජනගහනයෙන් කාලක්වත් ඉන්න බෑ. මොකද හරිත විප්ලවයත් එක්ක අපේ ආහාර නිෂ්පාදනය 4 ගුණයකින් විතර වැඩි වුණා. එක මහාචාර්යවරයෙක් සින්ක්ලෑ මැක්ලේව් කියන එක්කෙනා ඔහු මැනිටෝබා විශ්වවිද්‍යාලයේ professor of economics එතුමා කිව්වා යූරියා පෝරාද තිබුණ නැත්නම් අද ඉන්න ජනගහනයෙන් 140ක් තමයි ඉන්න පුළුවන් කියලා. එහෙනම් ඔබතුමා කියන්නේ මේ දැන් අපේ රටේ සහ ලෝකයේ ප්‍රමුඛව ක්‍රියාත්මක වෙන මේ වාණිජ්‍ය කෘෂි කර්මාන්තය සහ මේ කාබනික කෘෂි කර්මාන්තය කියන කාරණා දෙක එකිනෙකට ගැටෙමින් තිබෙනවා කියන කාරණා. එක ගැටීමක් තියෙනවා. ගැටුම කියන්නේ මේකයි මේක අර දන්නෝ දනිති ඒක හරියට කරන්න කොහොමද කියන එක. මේක අපි එකපාරට කරන්න ගියොත් එහෙම නැත්නම් මේක අරක වීසි කරලා මේක කරන්න බෑ. මේ දෙකම එකට යන්න ඕනේ. කාබනික ද්‍රව්‍ය මම නැවතත් කියන්නේ කාබනික ද්‍රව්‍ය පුළුවන් තරම් පොරට දාන්න. මොකද අපේ විශේෂයෙන්ම අපි තේවතු ගත්තොත් ඒක ලොකු ප්‍රශ්නයක්. අපි දාන නයිට්‍රජන් පොර වලින් 60% විතර කාණුවේ. හොදලා යන එක ඒක නවත්තන්න පුළුවන් කාබනික ද්‍රව්‍ය දාලා මේ ඒ අර දාන පොර ටික හරියාකාරව භාවිතාවෙන් හරි ගස්සන්න ඕන. හුඟක් ඒක ලොකු ප්‍රශ්නයක්. අපි දාන පොර දෙකෙන් පංගුවක් වීසි කරනවා. මට මතකයි 1964 65 මම තේ පරිශනායතනයේ වැඩ කරා. ඒ කාලේ හිටියා ඒ සම්බන්ධව පොර සම්බන්ධව ප්ලාන්ට් ෆිසියොලොජිස්ට් කෙනෙක් ඩොක්ටර් පිටියාගොඩ කියලා මගේ ගුරුවරයෙක්. එතුමා මට දවසක් කිව්වා එයා මේ තේවත් එක මේ කාණුවක තියෙන පස ඇනලයිස් කරාම ඒකේ තිබුණේ 100ක් විතර යූරියා කියලා. එතුමා නිකන් බිහිලුවට කිව්වේ. නෑ ඒක තමයි තත්ත්වය. හරියට මේ අපේ අපතේ යනවා. ඒ අපතේ යන එක නවත්තන්න පුළුවන් පෝර ටික දාලා ඒක වහන්න. එහෙම නැත්නම් ඒක මුල්ලු කරලා හරි මොකක් හරි කරලා පෝර ටික පසට දෙන්න යොදා එකතු වෙන්න හදන්න ඕනේ. පෝර ගොඩක් අහක යනවා. ඒක රසායනික කාබනික කෘෂිකර්මෙත් ඒක නැති වෙනව නෙමෙයි. මොකද එක්තරා විශේෂඥ කාණ්ඩයක් ස්වීඩන් වල පෙන්නලා දීලා තියෙනවා. එහෙ කාබනික පෝරයි රසායනික පෝරයි දැම්මම නයිට්‍රජන් ප්‍රමාණය වැඩි අහක යන්නේ ලීච් වෙන්නේ හොදාපාලු වෙන්නේ කාබනික පෝරෙන් කියලා. මම දන්නේ කොහොම වෙනවද කියලා. ඒක පිළිගත්ත දෙයක් ලෝකේ නැහැ. ඉතින් දෙකේම මේ ප්‍රශ්නේ තියෙනවා. නමුත් අර අපි උඩට දානකොට රසායනික නයිට්‍රජන් දෙකෙන් පංගුවට වැඩි හොදලා යනවා විශේෂයෙන්ම කඳු බෑවුම් වල. ඔව් දැන් ආචාර්යතුමනි අපි තවත් මේ කාරණේ විමසීමක් කරොත් දැන් වාණිජ්‍ය කෘෂි කර්මාන්තය පැත්තෙන් රටේ තිබෙන අස්වැන්න අඩුවීමට මේ කාබනික පොහොර භාවිතයට යොමු වීම හේතුවක් වෙනවද? එහෙමත් නැත්නම් මොකක්ද ඒ සම්බන්ධයෙන් තියෙන්නේ? දැනට ඇත්තටම සමස්තයක් වශයෙන් ගත්තොත් ලෝකයේ 20%ක් විතර අඩුවේ කාබනික කෘෂි කර්මෙන් ලැබෙන. හැබැයි සමහර තැන්වල හරියාකාරව කරලා හොඳට කාබනික පොහොර අවශ්‍ය ප්‍රමාණයක් දාලා ඒ වගේම රනිල භෝග වගා කරලා නයිට්‍රජන් සප්ලයි කරන්න. උදාහරණයක් හැටියට අපි කුඹුරක් කරගත්තොත් ඒකේ අපි අස්කර හැටියට රනිල භෝග ඇහුවොත් අපිට පුළුවන් නයිට්‍රජන් කිලෝ 80ක් විතර සොයා යන වසරකට. ඒ වගේ ඒ ක්‍රම තියෙන දැන් ඇමරිකාවේ එහෙම කරනවා හරියට කාබනික කෘෂි කර්ම කරන තැන්වල ඒගොල්ලෝ සෝයාබීන් වගා කරනවා. ඉස්සෙල්ලා වගා කරනවා බඩගිනිඟු. ඒ බඩගිනිඟු ගලවනකොටම දානවා සෝයාබීන් මාස 3ක් විතර. ඒ සෝයාබීන් වල තියෙනවා මූල ගැටෙති. ඒ නයිට්‍රජන් කිර කරන්න පුළුවන් වාතයේ තියෙන නයිට්‍රජන් හරවන්න පුළුවන් ඒ මූල ගැටෙති වලට නයිට්‍රජන් වලට. ඒකට පුළුවන් ඒක දි รา ගියපත් වුණාන් පස්සේ කොළ ඒ වගේ මේ මූලකැටි දිරුවෙන් පස්සේ ඊළඟට වගාව කරන භෝගයට පුළුවන් ඒ නයිට්‍රජන් ගන්න. දැන් හුඟක් වෙලාවට දැන් බොහෝ දෙනෙක් කියන තවත් කතාවක් තමයි බුදුහා මේක ප්‍රශ්නේ අහපු නිසා මම කියන්නේ මේ අපිට මේ මයික්‍රෝබියල් ෆර්ටිලයිසර් ඒකට කියන්නේ මේ සුද්ධ ප්‍රාණී පෝර. සුද්ධ ප්‍රාණී පෝර දැන් හුඟක් තැන්වල විකුණනවා. සුද්ධ ප්‍රාණී පෝර මගින් බැරිද අපිට අවශ්‍ය පෝර ලබා දෙන්න කියලා කාබනික කෘෂි කර්මයේ. ඒක ටිකක් තනින් තන වෙනවා. ලංකාවේ එක්තරා ආයතනයක් IFS කියන ආයතනය මම නම් කරාට කමන්නේ අවුරුදු 10ක් 15ක් කරා. නමුත් ඒගොල්ලන්ට තාම බැරි වුණා හරියට පසර දැම්මයින් පස්සේ වැඩ කරන ඒ මයික්‍රෝබියල් ෆර්ටිලයිසර් එකක් සොයාගන්න. ලෝකේ අනිත් තැන්වලත් ඒ වගේ 2008 නැත්නම් 9 මම දැක්ක පරිශන ලිපියක් තියෙනවා. එවකට තිබිච්ච කම්පැනි 100න් විතර මයික්‍රෝබියල් පෝර හදන කම්පැනි 72ක් විතර බංකොලොත් වුණා කියලා. හේතුව මොකද ඒ මයික්‍රෝබියල් කියන්නේ මම කියන්නේ සුද්ධ ප්‍රාණී වැඩ කරනවා නේ උන් වැඩ කරනවා. නෝතර හරි තැනට හරි දේ වැටෙන්න ඕනේ. මොකද පසේ ඉන්නවා
පසෙත් ඉන්නවා අනිත් සුද්ධපානී ඉන්න අය නිකන් හරියට මේ ටෙරරිස්ලා වගේ වෙන කෙනෙක් පිටින් දැම්මම එන්න දෙන්නේ නැහැ. මුලේ ඉන්නවා ඒ අනිත් වල එන්න දෙන්නේ නැහැ. ඒ වගේ මේ ඒගොල්ලන්ට වැඩ කරන්න බැරි වෙනවා. අපි පිටින් දාන එකට. ඒක නිසා හැබැයි දැන් සමහර තැන්වල වැඩ කරන ඒවල් තියෙනවා ඔය නොවෝසයිම් මොන්සාන්ටෝ කියන ඒ කම්පැනි දෙකෙන් හදනවා. ඒ වගේ වැනි පෝර. සමහර එක්තරා ප්‍රමාණයකට වැඩ කරනවා. හැබැයි අපි 100ට හැමතැනම මේක අරගෙන අතනක් දාන්න පුළුවන්. යුරයා ගත්තොත් ඕන තැනක දැම්මොත් නයිට්‍රජන් පෝර. නමුත් අර සුද්ධ ප්‍රාණී පෝර දැම්මට මෙතන වැඩ කරනවා අතන වැඩ කරන්නේ නැහැ. මේ වගේ ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මේ ඒක ලොකුම ප්‍රශ්නයක්. ඉදිරියේදී කොහොම වේද දන්නේ අපි හිතමු ඒක හරියයි කියලා. හරි ගියොත් මොකක් හොඳයි. නමුත් මෙතෙක් තාම ඒක හරියනවද කියන එක හැමතැනටම දාන්න පුළුවන්ද කියන එක ප්‍රශ්නයක්. හොඳයි අපි මේ ගැන තවදුරටත් කතා බහ කරමු. අපි අද කතා බහ කරමින් ඉන්නේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ අධ්‍යක්ීම් බහුල පර්යේෂකයෙක් විශේෂඥයෙක් වන ආචාර්ය පරාක්‍රම වෛද්‍යනාථ මහතා සමගින්. COVID-19 සඳහා ආරක්ෂිත පියවර නිතරම හොඳින් සබන් යොදා දෑත් සෝදන්න. සබන් හෝ විස බීජ නාශක මධ්‍යසාරයක් භාවිතා කර දෑත් පිරිසිදු කරන්න. සෑම විටම අන් අය සමග මීටරයක දුරස්ථභාවයක් පවත්වා ගන්න. හැකි සෑම විටම නිවසේ රැඳී සිටින්න. නිරතුරුවම නිවැරදිව මුඛාවරණ පළඳින්න. මේ රට වට බැඳි මහා චලකඳ අපේ රටේ වටිනාකම දිනෙන් දින ජාත්‍යන්තරයට කියා පානවා. ගංගාවල තියෙන ඊටාම වටිනා පිරිසිදු ජලයට අපද්‍රව්‍ය එකතු කිරීමක සිද්ධ වෙලා තියෙනවා. මේ මහා පරිමාණ විනාශයට විරුද්ධව ක්‍රියාත්මක වීම කියන එක ඉතාම අවශ්‍යයි. එහෙම ක්‍රියාත්මක වුණොත් විතරයි මේ වෙන මහා විනාශය නතර කිරීමේ හැකියාව තියෙන්නේ. පරිසරය වෙනුවෙන් ඔබ යමක් කිරීමට කැමති නම් ඔබ වෙනුවෙන් අප ඉදිරිපත් වෙන්න සූදානම්. රන් අඩපැය කාලේ බුද්ධිමය ආමන්ත්‍රණය. තනිව යන්න බෑයි කියන කාරණේද අධ්‍යාපනයේදී මම කියන්නේ ප්‍රධාන වශයෙන් සිදුවෙන දේ. අපිට රුසියානු සපත්තුව මේ ලංකාවට දාන්න බෑ ඒක ලොකුයි. චීන සපත්තුව සීන සමාජවාදී ඒකත් හරියන්නේ නැහැ. ඒක මේ කකුලට පොඩි. අපි අපේම සපත්තුව මහ ගන්න ඕනේ කියලා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය කියලා කියන්නේ මානව හිමිකම් පිළිබඳව ලෝක පාර්ලිමේන්තුව. අපි පරිසරය කියන්නේ දෙකක් නෙමෙයි. මේ වසංගතයත් එක්කනේ අපි මේ කතා කරන්නේ. කොරන්ටයින් කරනකොට ආර්ථික වැටෙනවා. ආර්ථික මේ වලට කොරන්ටයින් උත්සවය. මේවා නියාමනය කරන්නට තමයි රජයක් තියෙන්නේ. මම ඉස්කෝලේ යන කාලෙත් මේක තුන්වන ලෝකේ රටක්. දැන් මම මැරෙන්න යන කාලෙදි තුන්වන ලෝකේ රටක්. ආණ්ඩුව රූපාන්තරණය වෙනවා රාජ්‍ය බවට. එත දෙකේ එත පහේදී තමයි මේ වතු ඔක්කොම නැෂනලයිස් කරේ. ඔය කොමිසම් ගැන හැමතිස්සෙම මේ එහෙම වෙන්නේ විපක්ෂය. දෙන්නවද රජය නොදන්නවයි කියලා මේ තත්ත්වය මේ අස්වැන්න අඩු වෙලා ආදායම පල්ලෙහාට බැහැලා මුළු රටම දන්නවනේ. ඔබ නැවතත් ජාතික මෙහෙවර සමගින් සම්බන්ධ වෙන්නේ. අපි කතා බහ කරමින් ඉන්නේ කාබනික පොහොර භාවිතයට යොමු වීම සහ රසායනික පොහොර තහනම් කිරීමට ආනයනයේ තහනම් කිරීමට ගෙන ඇති තීරණය හරහා ඇති වී තිබෙන තත්වයන් සම්බන්ධයෙන් අපි සම්බන්ධ කරගත්තා වසර ගණනාවක් කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ අධ්‍යක්ීම් බහුල පර්යේෂකයෙක් විශේෂඥයෙක් ආචාර්ය පරාක්‍රම වෛද්‍යනාථ මහතා. විශේෂයෙන් ඔහු ශ්‍රී ලංකා පොල් පර්යේෂණ ආයතනයේ වසර 10ක් පමණ එහි සභාපතිවරයා විදිහට අඛණ්ඩව කටයුතු කළා. ඒ වගේම එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහනේ, ඒ වගේම ආසියානු සංවර්ධන වැඩසටහනේ මේ ආදී වූ ආයතනවල පර්යේෂකයෙක් විශේෂඥයෙක් විදිහට කෘෂිකර්ම ක්ෂේත්‍රය සම්බන්ධයෙන් සිය දායකත්වය ලබා දී තිබෙනවා. ආචාර්යතුමනි, දැන් අපි කතා බහ කරමින් හිටියේ මේ කාරණා සම්බන්ධයෙන්. විශේෂයෙන් මේ තිබෙන තත්වයක් එක්ක
දිගු කාලීනව සහ කෙටි කාලීනව කොහොමද මේ කාබනික පොහොර භාවිතයට යොමු වීම කියන කාරණය අපේ රටට බලපෑම් කරන්නේ. ඔව් මට මොහොතක් දෙන්න අපි කතා කර හිටිය සුද්ධ ප්‍රාණී පොහොර ගැන මොහොතක් යමක් කියන්න දෙන්න. මේ සුද්ධ ප්‍රාණී පොහොරවල තියෙන මේ අනිශ්චිතභාවය මම අර කිව්වා මුලින් එක තැනක වැඩ කරනවා තව තැනක වැඩ කරන්න කියලා. හොඳම උදාහරණය තමයි දැනට අවුරුදු 50කට විතර ඉස්සර මමත් ඒ අල්ලපු පර්යේෂණාගාරයේ වැඩ කරා ජොයන්නා ඩොබරෙන කියලා එක්තරා විශේෂඥයෙක් වැඩ කරා මේ තනකොළ ඔබතුමාලා හුඟක් වෙලාවට දකින්න ඇති ඔය පාරේ යනකොට ගිනි ග්‍රාස් කියලා කැලෑව යන තනකොළ බොහොම ලස්සනට කොළ පාටට වැයෙනවා. ඒ තනකොළ වර්ගවල ඉන්නවා විශේෂ ඒ සුද්ධ ප්‍රාණියෙක් ස්පිරෙල්ලම් ලිපොෆෙරම් කියලා ඌට පුළුවන් මේ නයිට්‍රජන් චච්චිර කරන්න. සාමාන්‍ය තනකොළ වලට බෑ නමුත් මේකේ ඉන්නවයි සුද්ධ ප්‍රාණියා. එතුමිය ගත්තේ මහන්සිය මේ සුද්ධ ප්‍රාණියා අනිත් තනකොළ වලට දාන්න අවුරුදු 50ක් තිස්සේ කරා පරිශ්‍රණ තවත් බැරි වුණා. මම මේ කියන්නේ සුද්ධ ප්‍රාණී පෝර ගැන අපිට තියෙන ප්‍රශ්නේ සමහර ඒවා වැඩ කරනවා ඉස්සෙල්ලා කිව්වා වගේ සමහරට වැඩ කරන්නේ නැහැ. නමුත් ඒ අනිත් එක දැන් සුද්ධ ප්‍රාණී පෝර විතරක් නෙවෙයි සුද්ධ ප්‍රාණී කෘමිනාශකක් තියෙනවා. ඒ වගේ දැනට වැඩ කරනවා කියලා පරිශ්‍රණ දත්තයන් පෙන්න දෙන්නේ 3.5යි. ඒ බයෝපෙස්ට් කන්ට්‍රෝල් ප්‍රොඩක්ට්ස්. ඒ කියන්නේ සුද්ධ ප්‍රාණී මාර්ගයෙන් එහෙම නැත්නම් රසායනික මාර්ගයෙන් වැඩ කරන ඔය බයෝපෙස්ට් සුද්ධ ප්‍රාණී පාලනයට භාවිතා කරන දේවල් වලින් ඒ හරියාකාරව කියලා තියෙන 3.5යි. මට ඒ කාරණේ වැදගත් කියන්න. හොඳයි. ඊළඟට ඔබතුමා ඇහුවේ මේ මම ඇහුවේ ඔබතුමාගෙන් දැන් මේ තීන්දුව කොයි ආකාරයෙන්ද අපේ රටේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයට දිගු කාලීනව සහ කෙටි කාලීනව බලපෑම් කරන්නේ. දැන් මේ මොහොත වෙද්දිත් අපේ රටේ කෘෂි ජනතාව විශේෂයෙන් ගොවි ජනතාව ඉන්නේ මහපාරේ පොහොර හිඟයක් ඇති වෙලා තිබෙනවා. ඒක කෙටි කාලීනව ලොකු බලපෑමක් එල්ල කරලා තිබෙනවා. ඒ වගේම තමයි විශේෂඥයන් මත පළ කරන ආකාරයට දිගු කාලීනව ආහාර අර්බුදයක් ඇතිවීමේ ප්‍රවණතාවක් මේ හේතුවෙන් ඇති වෙන්න පුළුවන්. දැන් කෘෂි ක්ෂේත්‍රයේ අධ්‍යක්ීම් බහුල නෙද්දකීම් කනවැකීම් බහුල කෙනෙක් විදිහට ඔබතුමාගේ අදහස මොකක්ද? ඔබතුමාගේ මතය කුමක්ද මේ කාරණේ සම්බන්ධයෙන්? ඔව් මට තාමත් මගේ කනේ රැව් දෙනවා මේ දියව් පෝර දියව් කියන එක ගොවින් කෑ ගහන එක. ඇත්තටම කෙටි කාලිනව ගත්තොත් මේක එකපාරට මේ අපිට රසායනික පෝර අයින් කළා කාබනික පෝර දාලා අපිට අවශ්‍ය ඵලදාව ලබා ගන්න බෑ. මම අර ඉස්සෙල්ලා වගේ තේවල ඵලදාව බහිනවා 50ක් විතර. එතකොට අපේ වේ වගාය ඵලදාව බහිත් 70ක් විතර. මට අවිශ්වාසයක් කොච්චර අපි කිව්වත් දැන් මම හිතන්නේ රජය කියනවා හෙක්ටාරයට රුපියල් ලක්ෂ 75000ක්ද කීයද දෙනවා කියලා මේගොල්ලෝම හදාගත්තොත් ඉතින් ඒගොල්ලන්ට හදාගන්න මේ අවශ්‍ය ද්‍රව්‍ය තියෙද මේක හදාගෙන ලෑස්ති කරලා හරියට හරියාකාරව යොදන්න පුළුවන්ද කියන කෙටි කාලිනව තමයි ප්‍රශ්න වැඩි බරපතල වෙන්නේ. දිගු කාලීන සමහරවිට ටික හරි හදාගෙන එක්තරා ප්‍රමාණයට යන්න පුළුවන්. නමුත් මම මේ කියන්නේ අපි බලන්න ඕනේ අපි යමක් කරන්න ඉස්සෙල්ලා මේ ලෝකේ අනිත් අංගල කොහොමද මේක කරන්නේ කියලා. මම ඉස්සෙල්ලා කිව්වා වගේ ලෝකේ රටවල් 17යි තියෙන්නේ 10ට වැඩි කාබනික කෘෂිකර්ම කරන්නේ. ඒ රටවලත් කැමතියි මොකද මිල. මම දැක්ක එක්තරා සංග්‍රහක තියෙන ඇමරිකාවේ උදවිය කැමති 90% කාබනික ආහාර කන්න. ඒගොල්ලන්ට ආහාර මිල ඒගොල්ලන්ගේ වේදයෙන් බොහොම සුළු ප්‍රමාණයක්. අපි වගේ උදවියට ආහාර මිල අපිට 50%ක් විතර බලපානවා අපේ ආර්ථිකයට. ඔන්න ඔය කාරණේ මට ඔබතුමා මේ කිව්වත් එක්කම මේ අතුරු ප්‍රශ්නයක් අහන්න සූදානම් මේ දැන් ආහාර මිල ගණන් ඒ කියන්නේ විශේෂයෙන් එළවලු පළතුරුවල මිල ගණන් ඉහළ යාමක් සිද්ධ වෙනවද මේ කාබනික පොහොර භාවිතයට යොමු වීමත් එක්ක? අනිවාර්යෙන් ඉහළ යන්න වෙනවා. මොකද කාබනික පොහොර අර ප්‍රමාණය හදාගන්න ඒක ගෙනහිලා ලොරි වලින් ටොන් 10ක් ගිහිල්ලා තේ වතු වලට කඳු නැගලා ගොවීන්නේ සාමාන්‍ය කම්කරුවෝ දානකොට අති විශාල වියදමක් වෙනවා. ඒක නිසා අනිවාර්යයෙන්ම වියදම මිල වැඩි වෙනවා. අපි ප්‍රායෝගික තත්ත්වයට එමුකෝ. දැන් මේ වෙද්දිත් අපේ රටේ මේ කෘෂි රසායනික පොහොර භාවිතා කරලා පවා නිෂ්පාදනය කරන ඇතැම් භෝග අලෙවි කරගන්න පවා ගොවි ජනතාවට බැරි තත්ත්වයක් සමහරක් ප්‍රදේශවල සමහරක් කාලවල අපි දකිනවා. ඒතකොට දැන් කාබනික පොහොර භාවිතා කරලා අඩු අස්වැන්නකුත් ලබාගෙන ඒවා අලෙවි කර ගැනීමේදී යම් ගැටලු තත්ත්වයන් ඉස්මතු විය හැකිද ඔබතුමාගේ අත්දැකීම් අනුව? ඔව් ඔය විශේෂයෙන්ම වාරයට එළවලු අතිරික්තයක් හැදුනම
විකුණ ගන්න බැරි ප්‍රශ්නේ දිගින් දිගටම තිබුණා. ඒකට මම හිතන්නේ අපි හරියාකාර උත්තර සොයලා නැහැ. සමහර රටවල් දැන් තායිලන්ත වගේ රටවල් මේකට උත්තර සොයලා තියෙනවා. හරියාකාරයේ එළවලු ටික ගෙනියන්න ඒ ප්ලාස්ටික් ක්‍රේට්ස් වල එළවලු ගෙනියන්න මමත් එකපාරක් ඉදිරිපත් වුණා 1989 මේ ප්ලාස්ටික් ක්‍රේට්ස් හඳුන්වා දෙන්න අපේ ව්‍යාපෘතියක් තිබුණා ආසියානු සංඝානතර බැංකුවත් එක්ක. නමුත් ගොවින් කැමති නැහැ. මොකද ගෝණිය දාලා ඔක කෙහෙල් කනුත් ඒ කුඩින් දාලා ඔක උඩ වාඩි වෙලා ලොරියේ පස්සේ ගෙනියන එක ලාභයි ඒගොල්ලන්ට. මොකද අන්තිමට ගිහිල්ලා විකුණනයින් පස්සේ වෙලෙන්දටයි පාරිභෝගිකයට තමයි ලාභ වෙන්නේ. ඒගොල්ලෝ කීලා හරි දුන්නා පස්සේ මේක ලොකු ප්‍රශ්නයක්. මම හිතන්නේ මේකට රජය ඉදිරිපත් වෙලා මේක හරි ගස්සන්න ඕනේ. පළමුව කළ යුත්තේ ඒ ගැටලුව. ඒ ගැටලුව හරගන්න අනිවාර්යෙන් ඒ ගැටලුව කාබනික කෘෂිකර්මයේ වේවා රසායනික කෘෂිකර්මයේ වේවා ඒ ගැටලුව හදන්න ඕනේ. ඒ කියන්නේ ප්‍රවාහනය සහ ගබඩාකරණය සම්බන්ධ ප්‍රවාහනය අතිරික්තයක් වෙච්ච වෙලාවට මොකද කරන්නේ? ප්‍රවාහනය කරන්නේ කොහොමද? ගබඩා කරන්නේ කොහොමද කියන එක. ඒවට මම හිතන්නේ අපි හරියාකාර උත්තර සොයලා නැහැ. දැන් මේ දවස්වල විශේෂයෙන් කොවිඩ් ප්‍රශ්න නිසා ඒක වෙනත් ප්‍රශ්නයක්. නමුත් සාමාන්‍යයෙන් ඔය භෝග මේ සමහර කාලවල විශේෂයෙන්ම පළදාව එනකොට ඒක වරණම අවශ්‍ය ප්‍රමාණයට වැඩි එනවා. ඉතින් අපි ඒක හරියාකාරව ගබඩා කර ගැනීමට හරියාකාරව වෙළඳ පොළට ගෙනීමෙත් ඒ කටයුත්ත තාමත් හරියට කරන්නේ නැහැ. 140ක් සාමාන්‍යයෙන් එළවලු පළතුරු විසි කරන්න වෙනවා. ඔය කාරණෙත් එක්ක මේ මිට පෙර අහන්න හිටිය ප්‍රශ්නයක් මට මේක මේ වෙලාවෙ මතක් කරගච්ච නිසා මම මේක විසඳ ගන්න හදාගෙන ඔබතුමාගෙන් මේ දැන් දෙමුහුන් බීජ වගේ කාරණාවලට ඔය තාක්ෂණය භාවිතා කරලා නිෂ්පාදනය කරන වැඩි ඵලදාවක් ලබා දෙන නිර්මාණය කරලා තිබෙන බීජ වනි දෑවලට මේ කාබනික පොහොර භාවිතය විකල්පයක් විදිහට භාවිතා කරන්න පුළුවන්. ඒ අවශ්‍ය පොර දත්යන් අපි හිතමු නයිට්‍රජන් ප්‍රමාණය, ෆොස්ෆරස් ප්‍රමාණය, පොටෑසියම් ප්‍රමාණය දෙන්න පුළුවන්. කාබනිකයෙන් වලින් දුන්නාද රසායනික වලින් දුන්නාද ඒක වෙනසක් වෙන්නේ නැහැ. අවශ්‍ය ප්‍රමාණය දෙන්න ඕන නම් අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ හරියාකාරව දෙන්න පුළුවන්. අපි දන්නවා මේ ගසට පොල් ගසට පොටෑසියම් වැඩියෙන් ඕනේ, නයිට්‍රජන් අඩුවෙන් ඕනේ කියලා. ඒකට එතකොට අපිට හරි ප්‍රමාණය දාලා දෙන්න පුළුවන්. අර රසායනික පොල් ක්‍රමයෙන් ඕ කාබනික ක්‍රමයෙන් ටික අමාරුයි ඒක කරන්න. ඒක අපිට පුළුවන් කරන්න අර ඒකට කියන්නේ ඉන්ටිග්‍රේටඩ් ඇග්‍රිකල්චර් කියලා. ඒ කියන්නේ දෙක කලවම් කරලා කාබනික පොර තියෙනවා. ඒකට අපි දානවා අවශ්‍ය ප්‍රමාණය පොටෑසියම් අදිනා පොටෑසියම් වැඩියෙන් දානවා රසායනික. මේ මොහොතේ වෙමින් තිබෙන්නේ එය නේද? ඒක සමහර තැන්වල කරනවා. දැන් ඉතින් කාබනික පොර විතරක් කිව්වොත් ඒක ඉන්ටිග්‍රේටඩ් ෆාමින් වලට යන්න දෙන්නේ නැත්නම් කොහොමද කරන්නේ? රසායනික පොර නැත්නම් කොහොමද මිනිස්සු කරන්නේ ඒක? ඒක දෙකම එකට තමයි යන්න හොඳම ක්‍රමය. ඒතකොට කාබනික ද්‍රව්‍යත් යනවා මම හරි කැමතියි ඒකට. එතකොට ඒ රසායනික පොරවත් අවශ්‍ය ප්‍රමාණය යනවා. ඒක තමයි හොඳම ක්‍රමය. අවසාන අර මම හිතන්නේ අපි අර ඉස්සෙල්ලා කතා කර ප්‍රශ්නේ මේ අපතේ යෑම නවත්වීමට මම හිතන්නේ රජයේ විශේෂ වැඩ පිළිවෙලක් සකස් කර යුතුයි. අපි ඒ දවස්වල කල්පනා කරා ප්‍රොඩක්ෂන් ප්ලෑනින් කියන එක. ඒ කියන්නේ අවශ්‍ය අපි හිතමු තක්කාලි වගාව කරනවා නම් ගොවීන් දැනුවත් කරලා පුළුවන් ද හැමෝම තක්කාලි හිතවන්නේ නැතුව භෝග විවිධාංගීකරණය කරලා එක භෝග වර්ග හිටවල අවශ්‍ය ප්‍රමාණය හදන්න. එතකොට එක්තරා ප්‍රමාණයකට මේක අඩු වෙනවා. නමුත් ඒක කරන්න බෑ. හුඟක් වෙලාවට ගොවීන් කියන්නේ අපි මේ පාර තක්කාලි. ඉතින් අපි හිතුව එක්තරා යායක් ගත්තොත් ඒ යාය හැමෝම හිටනවා තක්කාලි. ඉතින් විකුණ ගන්න බැරි ප්‍රශ්නයක් එනවා. ඉතින් මේවට මම හිතන්නේ විශේෂයෙන්ම හරියාකාර ව්‍යාප්ති සේවාවක් මත ගොවීන් ගිහිල්ලා හම්බ වෙලා කතා කරලා ඒ ගොවි සමාගම් ඇති කරලා ඒ වගේ කටයුත්තකට ගිහිල්ලා තමයි මේක ගොවීන් අපි හරියාකාර දැනුවත් කරලා තමයි මේක කරන්න ඕනේ. අවසාන වශයෙන් දැන් ශේත්‍රයේ අධ්‍යක්ෂින් බහුල කෙනෙක් විදිහට ඔබතුමාගේ යෝජනාව මොකක්ද මේ වැඩ කටයුත්ත සාර්ථකව කරගන්න නම් මොකක්ද අපි කරන්න ඕනේ? ඔව් මම අර මුලින් කිව්වාගේ මේක අපිට එක කන්නකින් වසරකින් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේක ගොවීන් දැනුවත් කරලා ගොවීන් කැමති කරගෙන ගොවීන්ට මේකේ අත්දැකීම් ඇති කරගෙන අපි හිමින් යන්න ඕනේ. පුළුවන් තරම් කාබනික කෘෂිකර්මයට යන්න එක මගේ කිසි විරුද්ධත්වයක් නැහැ. මම කැමතියි ඒකට. ඉතින් මේක කිරීමට අපිට ගොවීන් ලෑස්ති කර ගැනීම ඕනේ. දැනුවත් කිරීම ඒක විශාල කාර්යයක්. ඒක මේ එකපාරට කරන්න බෑ. ඒක නියම ව්‍යාපෘති කිහිපයක් සිද්ධ කරලා ඕකේ දැන් මම හිතන්නේ ව්‍යාපෘති කීයක් කරනවා මම හිතන්නේ ගම්මට්ටමෙත් කරනවා. ඉතින් ඒකට ටිකක් කල් දෙන්න ඕනේ. මම හිතන්නේ අවුරුද්දක්වත් කල් දුන්නා නම් හොඳයි. ගොවීන්ටත් මේක කරලා අත්හදා බලලා යමක් ඉගෙන ගන්න. කලක් දෙන්න තියෙනවා. ඔව්.
ඒ කියන්නේ දැන් ගොවි ජනතාවට තාමත් අපේ රටේ මේ පූර්ණ වශයෙන් කාබනික පොහොර භාවිතයට යොමු වීම සම්බන්ධයෙන් නිශ්චිත අත්දැකීමක් නැද්ද ඔබතුමා සඳහන් කරනවා? තාම සමහරුන්ට අත්දැකීමක් ඇති නමුත් තාම මදි. රට වශයෙන් ගත්තොතින් ගොවි ජනතාවේ ගත්තොතින් සේරම ගත්තොතින් තාමත් මේ දැනුවත් වීම මදි. දැන් මේ සඳහා ඔබතුමා මේ ශාස්ත්‍රීය අත්දැකීම් තිබෙන කෙනෙක් විදිහට මොන වගේ වැඩපිළිවෙලක්ද අපි අනුගමනය කළ යුත්තේ? ලෝකයේ අනෙකුත් රටවල අත්දැකීමුත් එක්ක අපි ගත්තොත් එහෙම කාබනික පොහොර භාවිතයට සම්පූර්ණ වශයෙන් යොමු වෙනවද? එහෙමත් නැත්නම් මේ රසායනික පොහොර සහ කාබනික පොහොර කියන වර්ග දෙකම සමසමව භාවිතා කරනවද? කොහොමද? මොකක්ද යෝග්‍යම? මම අර මුලින් කිව්ව විදිහට ඉන්ටිග්‍රේටඩ් ෆර්ටිලයිසර් අප්‍රෝච් එකට තමයි යන්න ඕනේ. මේ දෙක සම්බන්ධ කරලා තමයි කරන්න හරියාකාරව. ඒක තමයි වැදගත්ම. කාබනික විතරක් යනවා නම් ගොවීන් දැනුවත් කරන්න ඕනේ. ගොවීනුත් සම්බන්ධ කරගෙන මේ ගමන යන්න ඕනේ. මේක හැබැයි එක දවස් එක කන්නකින් දෙකෙන් කරන්න බෑ. අවුරුදු 5ක් 6ක් යන්න ඕනේ. දැන් මේ අපි දැන් මම උදාහරණයක් හැටියට කිව්වා භූතාන් කියන රට. දැන් එකපාරටම කාබනික කෘෂිකර්මයට යන්න සිද්ධ වෙච්ච රට තමයි කියුබාව. මට ඒ ගැන කියන්න බැරිනවා කියුබාව. කියුබාවට මොකද වුනේ 1970 ගණන් වලදී මම ළඟ ඒ දත්තයන් තිබුණා මෙහි. දත්තයන් තුන එක හරි වැදගත් එකක්. ඔව් 1984 අපේ කියුබාව සාමාන්‍ය විදිහට ඒගොල්ලන්ගේ තිබුණේ එතකොට තිබුණේ මේ ග්‍රීන් රෙවොලූෂන් එක කියන්නේ හරිත විප්ලවයත් සමග ගිහිපු රටක්. ඒ කාලේ 1984 90 ඒ දශක 6 තිබුණේ කියුබාවේ වී පළදාව 3.1 ටොන් හෙක්ටාරයකට. අපේ තිබුණේ 3යි. අපිට වැඩි පොඩ්ඩක් ඉහින් හිටියේ ඒගොල්ලෝ. එතකොට මේ අර හරිත විප්ලව කාලේ ඊට පස්සේ අර ආවනේ එකපාරට රුසියාව කඩාවැටීමත් සමග රුසියාවෙන් දුන්න හුඟක් සහනාධාර දුන්න කියුබාවට. උදාහරණයක් හැටියට කියුබාවේ හදන සීනි ඔක්සීනි ගත්තා රුසියාව ලෝක වෙළඳ පොලේ ගණන වගේ දෙගුණයකට. මොකද අර කියුබාවට උදව් කරන්න කියුබාවට ඇමරිකාවට විරුද්ධව හිටිය කියුබාවනේ ඒ පළාතේ ඒක කරන්න. නමුත් රුසියාව කඩාවැටෙනන් පස්සේ උදව් කරන්න බැරුණා. එතකොට උනේ මොකද්ද? ඒගොල්ලෝ රසායනික ද්‍රව්‍ය නැහැ. මොකද කියුබාව ඇත්තටම ෆිඩල් කාස්ට්‍රෝ ඉතාමත් දක්ෂ දේශපාලනඥයෙක් නමුත් එතුමා වරදක් කරා. මොකද ජාතික ආහාර ගැන තරම් හිතුවේ නැහැ. ඒගොල්ලෝ සීනි වගා කරලා එක්ස්පෝර්ට් කරා. එතකොට ඒ වගේම පළතුරු වර්ග හදලා විතරට පැටෙව්වා. අර අපේ අවශ්‍ය ආහාර නිෂ්පාදනය කරන්න බැරි වුණා. වෙනද ඇත්තේ එළවලු පව පිටරටින් ගෙන්නුවා. සහල් පිටරටින් ගෙන්නුවා. ඉතින් ලොකු අර්බුදයකට ගියා. එතකොට ඒක උනේ 1996 දශකයේ කාලේ කියුබාවේ වී පළදාව බැස්සත් 2.3 ටොන් හෙක්ටාරයකට. අපි ගියා 3 ඉඳලා 3.1 වෙනකොට ටිකක් වැඩි වුණා අපේ 1991 ඉඳලා 96ට. එතකොට 3.1 ඉඳලා ඒගොල්ලෝ බැස්සත් 2.3ට. ඒ මේ අපේ තත්ත්වය වගේ දැන්. ඒ කියන්නේ මේ උදව් ආවේ නැහැ මේ පෝරාවේ නැහැ. විශේෂයෙන් පෝර නැති නිසා ඒගොල්ලෝ පාර කාබනික කෘෂියට අනිවාර්යෙන් යන්න උනා. මොකක්ද උන්ට ඇති වුණු තත්ත්වය? ඒකට මම කියන්නේ මේ පළදාව අඩු වීම තමයි මම පෙන්නන්නේ. පළදාව අඩු වුණා 140ක් විතර. වී පළදාව 140ක් විතර අඩු වුණා. එපාර 1997 අවුරුදු 10කට පස්සේ කාබනික කෘෂිකර්මයට ගිහිල්ලා නොයෙක් දේවල් කරලා ඒගොල්ලෝ සොයාගත්තා මේ සුද්ධ ප්‍රාණී පෝර අරක මේ හුඟක් පරිශන කරා. ගම් මට්ටමේ ඒගොල්ලෝ ගොවීන්ගේ ළමයි අරගෙන ඒගොල්ලන්ට කිව්වා ක්‍රීස් කියලා. ඒ ආයතන වල හැම ගමකම තිබුණා මේ සුද්ධ ප්‍රාණී පෝර හදන තැනක්. හොඳයි. ඒ පෝර දාලා ඒවා හැබැයි හැමතැනම වැඩ කරේ නෑ. අර මං කිව්වා වගේ මුලින්. මමත් උතන ගිහිල්ලා බැලුවා 2016 මම ගියා මේක බලන්න රුසියාවට මේ කියුබාවට. එතකොට හුඟක් ඉතින් ඒවා එච්චර වැඩ කරන්නේ නමුත් කෙසේ හෝ පළදාව වැඩි වුණා. මොකද කරන්න දෙයක් නැහැ. කාබනික ද්‍රව්‍ය දාලා පළදාව වැඩි වුණා. ඒ වගේම ෆිඩල් කාස්ට්‍රෝ ඒ රජයේ තුන ගොවි පොළවල් විශාල ප්‍රමාණයක් මම හිතන්නේ ඉඩම් ප්‍රමාණයෙන් 15%ක් 20ක් විතර රජ ඉඩම් ඒවා සේරම ගොවින්ට බෙදලා දුන්නා. ඒක විශාල වෙනසක් කරා. එතකොට ඒ වගේම ඔය කාබනික කාබනික ද්‍රව්‍ය හදන ඉඩ දුන්නා. ඒ වගේම හරක් මැරීම තහනම් කරා. විශේෂයෙන්ම ගොන් බස්සෝ මරන්න බෑ.
මොකද ගොමටේ ගන්න ඕනේ අනිත් එක ට්‍රැක්ටර් දැන් නැහැ ට්‍රැක්ටර් රුසියාවෙන් නේ ලැබුණේ කෑලි බෑලි නැහැ එතකොට ඒ පාර ගොන් කරත්ත හැදුවා. ඉතින් ඒක නිසා ගොම ටිකක් ගොම තිබුණා. දැන් වැදගත්ම කාරණේ කියන්නේ ලංකාවේ වගේ කිව්බා දෙගුණයක් ලොකුයි. කිව්බා අනිත් එක වල බිම් හුවා කුසි බිම් ශාස්ත්‍රීයයි. ඒ වගේම ජනගහනේ අපි වගේ භාගයයි දැනුත් එහෙම. එතකොට ඒක පුද්ගලික ඉඩම් ප්‍රමාණය, කෘෂි ඉඩම් ප්‍රමාණය අපි වගේ 4 ගුණයක් වැඩි. ඒක නිසා පළදාව අඩු වුණත් කොහොම හරි ඒගොල්ලෝ ආහාර ටික හදාන්නේ. හැබැයි බඩගින්න තිබුණා, ප්‍රශ්න තිබුණා. අනිත් එක ඒකාධිපති බලය නිසා එතුමා කොහොම හරි කරගෙන ගියා. ඊට පස්සේ දැන් 1900 බොහොම කෙටියෙන් අවසන් කරමු. ඔව් 2008 වෙනකොට අපේ පළදාව ගියා 19 කාබනික කෘෂි කර්මය තාම අපේ පළදාව වී පළදාව ගියා 4ට 2008 වෙනකොට ඒගොල්ලෝ 2.8යි භාගයට වැඩි ටිකයි වැඩි උනේ. හැබැයි දැන් ඒගොල්ලෝ රසායනික කෘෂි කර්මයට ගිහිලා තිනවා. දැන් ග්ලයිෆොසේට් ෆැක්ටරි එකකුත් තියෙනවා කිව්වා. එයයි තත්ත්වය. අපි අද කතා බහ කළේ කාබනික පොහොර භාවිතය, ඒ වගේම රසායනික පොහොර ආනයන නතර කිරීම ආදී වූ කාරණා හේතුවෙන් උද්ගත වී තිබෙන තත්ත්වය පිළිබඳව අපි මේ සංවාදයට ආරාධනා කළා. කෘෂිකර්මයේ පිළිබඳ විශේෂඥයෙකු පරීක්ෂකයෙකු වන ඒ වගේම ජාතික පොල් පරීක්ෂණ ආයතනයේ වසර 10කට ආසන්න කාලයක් එහි සභාපතිවරයා ලෙස කටයුතු කළ ආචාර්ය පරාක්‍රම වෛද්‍යනාථ මහතාට බෙහෙවින්ම ස්තුතියි. අද ඔබතුමා මේ දැනුම බෙදා හදා ගන්න අපත් සමගින් සම්බන්ධ වීම පිළිබඳව. අපි හිතවතුනි ඔබටත් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා මේ අප හා සමගින් අද සම්බන්ධ වීම පිළිබඳව. අපි තවත් ජාතික මෙහෙවරකින් හමු වීමේ අපේක්ෂාවනොයි අදට ඔබෙන් සමුගන්නේ. ඔබට සුවදායක දිනයක්.